මුළු කොටසින් නිමල්ගේ භාගය. මුළු කොටසින් නිමල්ගේ භාගය. කොහොම ගන්නේ? මුළු කොටසින් නිමල්ගේ භාගය ගන්නේ කොහොම? මෙන්න මෙහෙමයි පුතේ. මෙතන කොටස් 3ක් නිමල්ට නේව. මෙතන කොටස් 5ක් සුනිල්ට නේව. එතකොට පුතේ ඔක්කොම කොටස් කීයද? මෙයාට කේක් කෑලි 3යි, මෙයාට කේක් කෑලි 5යි. ඔක්කොම කේක් කෑලි කීයද? 8යි නේව. එහෙනම් පුතේ නිමල්ගේ භාගය වෙන්නේ 8න් 3යි. දැන් ඔබට මේ රටාව තේරෙන්න ඕන. නිමල්ගේ භාගය වෙන්නේ පැටියෝ ඔක්කොම කෑලි 8යි නේව. 8කින් 3. සුනිල්ගේ භාගය 8න් 5යි. සුනිල්ගේ භාගය කීයද? 8න් 5. තේරුණාද? අත උසන්න මගේ රත්තරන් පැටියෝ මේක තේරුණා නම් අද දවසේ පාඩම කරන්න නම් පුතේ ඔබ අනිවාර්යෙන් මේක දැනගෙන සිටිය යුතුයි. හරිනේ පුතේ? රයිට්. හරි. ඊළඟට ගිය සතිය අවසානට පුතාට උදයන්ග සර් ඉගැන්නුවා අනුපාතයකට අනුව බෙදා දැක්වීම. හරි. මම දැන් ගානක් දෙන්න. හරි. ලස්සනට ලියන්න. කරගන්න ඉක්මන් කරන්න. බලමු ගිය සතියේ පන්ති ආපු කාණ්ඩෙට මේක පුළුවන්. ලියන්න. රුපියල් 80000ක මුදලක් ලියන්න පුතේ. ගානක් දෙන්න. පුතාලා පටාල් ගාලා ලියා ගන්න. ලියන්න පුතේ. රුපියල් 80000ක මුදලක්. 80000ක මුදලක්. 80000ක මුදලක්. සුනිල් සහ අමල් අතර. සුනිල් සහ අමල් අතර. සුනිල් සහ අමල් අතර. රුපියල් 80000ක මුදලක් සුනිල් සහ අමල් අතර 5/3 5/3 අනුපාතයට බෙදා ගන්නා ලදී. 5/3 අනුපාතයට බෙදා ගන්නා ලදී. අනුපාතයට බෙදා ගන්නා ලදී. රුපියල් මොන මුලින් ඉඳන් කියන්න. රුපියල් 80000ක මුදලක් සුනිල් සහ අමල් අතර 5/3 අනුපාතයට බෙදා ගන්නා ලදී. එසේනම් සුනිල්ට ලැබුණු මුදල සහ අමල්ට ලැබුණු මුදල වෙන වෙනම සොයන්න. සුනිල්ට ලැබුණු මුදල සහ අමල්ට ලැබුණු මුදල වෙන වෙනම සොයන්න. ඉක්මන් කරන්න. ගිය සතියේ පන්තියට ආවනම් ඉතාමත් සරල ගැටලුවක්. ඉක්මන් කරන්න පුතේ. හරි පුතේ ඉක්මන් කරන්න. හරි. උදයන්ග සර් සුපිරියටම කියලා දෙනවා පුතේ. සුපිරියටම කියලා දෙනවා. විස්තරය මොකද්ද කියලා. ගිය සතියේ පන්ති ආපු නැති දරුවෙක්ටත් තේරෙන විදියට සර් කියලා දෙනවා. රයිට්. අත උසන්න බලන්න හදලා ඉවර කාණ්ඩේ. රයිට් නියමයි. තා වෙලාව ඕන කියන කාණ්ඩේ මැසේජ් එකක් දාන්න බලන්න. අද දවසේ පාඩම ඇදගෙන යන්න නම් මේ දැනුම තියෙන්න ඕන පුතා. හරි.
හරි. දැන් වෙලාව ඇති පුතේ. චුට්ටක් බලාගෙන ඉන්න. ඔය අත උස්සපු කාණ්ඩේ චුට්ටක් අත්පල්ලෙහාට දාන්නකෝ. lower hand දාන්න. අහගෙන ඉන්න. පුතේ රුපියල් 80000ක මුදලක් සුනිල් සහ අමල් අතර 5.3 අනුපාතයට තමයි බෙදන්න ඕන. එතකොට මොලේ තියෙන ළමයෙක් ඉස්සෙල්ලම ගන්න ඕන දේ තමයි සුනිල්ගේ භාගය. සුනිල්ගේ භාගය ගන්න පුළුවන් මෙතන 5යි මෙතන 3යි ඔක්කොම 8යි නේද? එහෙනම් 8න් 5යි. අන්න බලන්න පුතේ. අන්න බලන්න භාගය. එහෙනම් අමල්ගේ භාගය කීයද? අමල්ගේ භාගය 8න් 3යි නේද? 8න් 3යි. එහෙනම් පැටියෝ දැන් කෙලින්ම ගන්න පුළුවන් සුනිල්ට ලැබුණු මුදල. සුනිල්ට ලැබුණු මුදල ගන්න පුළුවන් පුතේ මෙන්න මේ 80000 මුළු පංගුව 80000 වැඩි කරනවා සුනිල්ගේ භාගයෙන්. සුනිල්ගේ භාගය කීයද? 8න් 5 නේද? 8න් 5යි. අන්න බලන්න. පුතාලට විභාගෙට මොන ගාන දුන්නත් අන්න ඒක වැඩි කරන්න එයාට අදාළ භාගය එච්චරයි වෙන්න ඕන. දැන් වෙන්න බලන්න ඔන්න 8 වරක් 1යි 8 වරක් 1යි මෙතන බිංදු 10000 10000යි 5යි 10000 5න් වැඩි කරාම 50000යි පුතා. අත උස්සන්න 50000 ආපු කට්ටිය. රුපියල් 50000 වුණා. ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ. රුපියල් දාන්න. හරි. ඊළඟට අමල්ට ලැබුණු මුදල්. අමල්ට ලැබුණු මුදල ගන්න පුළුවන් පුතේ 80000න් 50000 අඩු කරත් එනවා. එහෙම පුරුදු වෙන්න එපා. 80000 වැඩි කරන්න 8න් 3. හරිනම් පුතේ 80000න් සුනිල්ට ලැබුණු මුදල අඩු කරාම අමල්ට ලැබුණු මුදල එන්නේ පෑය. ඒකත් හරි මේකත් හරි. 8 වරක් 1යි 8 වරක් 10000යි. 10000 ඉවතුණා 30000යි නේද? එහෙනම් අමල්ට ලැබිලා තියෙන්නේ රුපියල් 30000යි. රුපියල් 30000යි. කවිඳු අද කැප් එක දාලා සංග්‍රම ස්පෙක්ස් දාලා හැඩ බලන්නකෝ. නළුවෙක් වගේ. හරි ඉක්මන් කරා. දැන් මං ගානක් දෙනවා. මගේ පුතාලා සියලු දෙනාට පුළුවන් වෙන්න ඕන. උදයන්ක සර්ගේ පන්තියේ ඉන්න ඌ සෑම ළමයෙක්ටම වැඩ පුළුවන්. ඒක තමයි විශේෂත්වය. පිටිපැත්තේ පේලියේ ඉන්න ළමයින්ට ඉස්සරහා පේලියේ ඉන්න ළමයින්ට වඩා වැඩ පුළුවන්. ඒක තමයි සර්ගේ රහස. right. මෙන්න ඊළඟ ගාන. බලමු පන්තියේ කී දෙනෙක් මේ ගාන හදයිද කියලා. හරි. පන්තියේ කී දෙනෙක් මේ ගාන හදයිද කියලා බලමු. හරි. මෙන්න ගාන. ලියන්න. රුපියල් 1,20,000ක මුදලක්. රුපියල් 1,20,000ක මුදලක්. 1,20,000 ලියා ගන්න බැරුව ඇතිනේ. මෙන්න 120.3යි. රුපියල් 1,20,000ක මුදලක්. රුපියල් 1,20,000ක මුදලක්. 1,20,000ක මුදලක්. රවින්දු සහ භාග්‍ය. රවින්දු සහ භාග්‍ය අතර. රවින්දු සහ භාග්‍ය අතර. රවින්දු සහ භාග්‍ය අතර. අතර 5.1 රවින්දු හා භාග්‍ය 5.1 අනුපාතයට බෙදා ගන්නා ලදී. අනුපාතයට බෙදා ගන්නා ලදී. අනුපාතයට බෙදා ගන්නා ලදී. අනුපාතයට බෙදා ගන්නා ලදී. බෙදා ගන්නා ලදී. අනුපාතයට බෙදා ගන්නා ලදී. හරි.
එසේනම් රවින්දුට ලැබුණු මුදල සහ භාග්‍යයට ලැබුණු මුදල වෙන වෙනම සොයන්න. රවින්දුට ලැබුණු මුදල සහ භාග්‍යයට ලැබුණු මුදල වෙන වෙනම සොයන්න. ඉක්මන් කරන්න පුතේ. හරි. එක් ලක්ෂ 20000ක මුදලක් රවින්දු සහ භාග්‍ය අතර පහානු එක අනුපාතයට බෙදලා තියෙනවා. අපි අහන්නේ රවින්දුට ලැබුණු මුදල සහ භාග්‍යයට ලැබුණු මුදල. රවින්දුට ලැබුණු මුදල සහ භාග්‍යයට ලැබුණු මුදල. රවින්දුට ලැබුණු මුදල සහ භාග්‍යයට ලැබුණු මුදල. හරි. ඉවරයි. රයිට්. ආගෙන ඉන්න. පළමුවෙන්ම කරන්න ඕන පුතේ රවින්දුගේ භාගය හොයන්න ඕන. කෙටියෙන් මං කියන්නේ මුළු කොටසින් කවර භාගයක්ද? රවින්දුට 5යි නේව. භාග්‍යයට 1යි නේව. 5යි 1යි 6යි නේව. එහෙනම් 6න් 5යි. එහෙනම් භාග්‍යගේ භාගය 6න් 1යි. අත උසන් ඉස්සෙල්ල මේක කරගන්න ඕන පුතේ. ඒක තමයි වැදගත්ම දේ. ඊළඟට පුතේ කෙලිම ගන්න පුළුවන් රවින්දුට අදාළ මුදල. රවින්දුට මුදල ගන්න පුළුවන් මේ සම්පූර්ණ 1,20,000 වැඩි කරන්න 6න් 5. එයාගේ භාගය. වැඩි කරාම් පුතේ ලස්සන්ට එනවා 6 වරක් 1යි. 6 වරක් 2යි. 20000යි. 20000 5න් වැඩි කරාම ලක්ෂයයි. රුපියල් ලක්ෂයයි පුතා. රුපියල් ලක්ෂයක් ලැබිලා තියෙනවා රවින්දුට. ඉතුරු 20000 භාග්‍යයට ලක්ෂයයි. ඊළඟට පැටියෝ භාග්‍යගේ භාගය. ඒක ලස්සනයි. භාග්‍යගේ මුදල. භාග්‍යගේ මුදල ගන්න පුළුවන් 1,20,000 වැඩි කරනවා 6න් 1කින්. 6න් 1කින්. 6 වරක් 1යි. 6 වරක් 2යි. 20000 එකක්. රුපියල් 20000යි පුතා. රුපියල් 20000යි. රයිට්. එහෙනම් ඔන්න අද මාතෘකාවට යන්න මම ඔයාලගේ ඔළුව හදලා ඉවරයි. ලියන්න උදාන අලුත් මාතෘකාවක් පැටියෝ. උදාන අද ලස්සන එලි මහනට බහැලා. දිලිසි ඉන්න. කොල්ලනේ අද තරංගයේ කොල්ලේ දැක්කේ නෑ මම. හරි. ලියන්න. අලුත් මාතෘකාවක් ලියා ගන්න පුතේ. සමාන කාලයක් සඳහා මාතෘකාව ලියන්න. සමාන කාලයක් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම. සමාන කාලයක් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදවූ විට ලාභය බෙදීම. ලාභ බෙදීම. right. ලාභ බෙදීම. හරි. මන් දැන් පොඩි ප්‍රශ්නයක් අහලා තිබුණ දරුවෙක් විනාඩියක් අහගෙන ඉන්නකො. දරුවෙක් මගෙන් අහලා තිබුණා සර් හැමදාම සර් පාඩමක් කරනකොට ඒ පාඩමේ එදිනෙදා භාවිතය ගැන චුට්ටක් කතා කරනවා. සර් අපිට අනුපාත ඕන වෙන්නේ මොන වගේ තැන්වලදීද? හොඳට අහගෙන ඉන්න පුතේ. සුදු නෝනා මාතෘකාව ලියලා පෑන පැත්තකින් තියලා හොඳට අහගෙන ඉන්න.
පුතේ මෙන්න මේ අත්දැකීම තියෙනව නම් විතරක් අත උස්සන්න. සමහර වෙලාවට අපේ අම්මා වියන පරිප්පු ගෑවුණු තැන කන්න පුළුවන්. මාර රසයි. පරිප්පුයි බති උනක් කන්න පුළුවන්. හැබැයි පුතේ සමහර දවසට කටේ තියන්න බෑ. අන්න ඒ වගේ අත්දැකීමක් තියෙනව නම් අත උස්සන්න පුතේ. අම්මලා හදන එළවලු සමහර දවසට මාර රසයි. සමහර දවසට කටේ තියන්න බෑ. ආන්න. එහෙම අත්දැකීමක් තියෙන කාණ්ඩය අත උස්සන්න බලන්න. ඔව්. අපේ ගෙදරත් එහෙමයි. ඔයාලා ගෙවල් වලත් එහෙම තමයි. ඒකට හේතුව කියන්නද? හේතුව තමයි අම්මලා පුතේ 3-5 දාන්නේ මැනලා නෙවෙයි. අම්මලා 3-5යි ලුණු ඒව දාන්නේ මැනලා නෙවෙයි. මිරිස් එහෙම මෙහෙම අරගෙන බෝතලේ හලනවා මෙහෙම. බෝතලේ හලනවා. බෝතලේ හලන ගමන් කෝල් එකක් ආවොත් ඔව් නංගි කියන්න. ඔව් කියන්න. බෝතලෙම හැලිලා. ටක් ගාලා ටික අරගෙන අයිම බෝතලේ දාන්න. අන්න ඒ වගේ. සමහරක් දවස්වල අවුල් යන්නේ එහෙමයි. හැබැයි පුතේ ඔයාලා යන්නකෝ හොටෙල් එකකට හැමදාම කෑම එකම රසයි. ඒ මොකෝ? ඒකට හේතුව ඒ කට්ටිය පුතේ 3-5 මිරිස් ලුණු සෑම දෙම දාන්නේ මැනලා අනුපාතයකට අනුව. තේරුණාද? කිලෝම කුකුල් මස් කිලෝ එකකට 3-5 ග්‍රෑම් 100යි. ගම්මිරිස් ග්‍රෑම් 50යි. අන්නේ විදියට පුතේ ඒ කට්ටිය ගාව වෙනම අනුපාතයක් තියෙනවා. අන්නේ අනුපාතයට තමයි කියන්නේ වට්ටෝරුව කියලා. වට්ටෝරුව. වට්ටෝරුව කියන්නේ ඒකට. හරිනේ? හරි. දැන් අහගෙන ඉන්න. දැන් ඔන්න ප්‍රායෝගික පැත්තට යන්න හදන්නේ සුපිරි ගානක්. පළවෙනි ගාන උදයංග සර් හදනවා. කිසි කෙනෙක් හදන්න එපා. දෙවනි ගානේ ඉඳලා මගේ පුතාලට අත්තටු ලබා දෙනවා තනියෙන් පියාඹින්න. මෙන්න පළවෙනි ගාන ලියන්න. ගාන ඇතුළෙම මං කියලා දෙන්නම් වැඩේ. මාතෘකාව ලියපු නැති කාණ්ඩේ ලියා ගන්න. සමාන කාලයක් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදවූ විට ලාභ බෙදීම. සමාන කාලයක් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදවූ විට ලාභ බෙදීම. හරි. ලාභ බෙදීම. හරි. ලියා ගන්න පුතේ ප්‍රශ්නයක්. ප්‍රශ්න ලියා ගන්න. ප්‍රශ්නයක් ලියා ගන්න. ලියන්න. සඳුන් ලියා ගන්න පුතේ සඳුන් රුපියල් 50,000ක්ද සඳුන් රුපියල් 50,000ක්ද අනිල් රුපියල් 80,000ක් සඳුන් රුපියල් 50,000ක්ද අනිල් රුපියල් 80,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. සඳුන් රුපියල් 50,000යි අනිල් රුපියල් 80,000යි ව්‍යාපාරයක් ආරම්භ කරයි. ව්‍යාපාරයක් ආරම්භ කරයි. ආදී හරිනේ පුතේ? හරි. ව්‍යාපාරයක් ආරම්භ කරයි. ආරම්භ කරයි. වර්ෂයක් අවසානයේ එම ව්‍යාපාරයෙන් රුපියල් 26,000ක් වර්ෂයක් අවසානයේ එම ව්‍යාපාරේ රුපියල් 26,000ක ලාභයක් තිබුණේ නම් රුපියල් 26,000ක ලාභයක් තිබුණේ නම්
සඳුන්ට ලැබුණු ලාභය සහ අනිල්ට ලැබෙන ලාභය ගණනය කරන්න. සඳුන්ට ලැබෙන ලාභය සහ අනිල්ට ලැබෙන ලාභය ගණනය කරන්න. සඳුන්ට ලැබෙන ලාභය සහ අනිල්ට ලැබෙන ලාභය ගණනය කරන්න. ගණනය කරන්න. හරි. සඳුන්ට ලැබෙන ලාභය සහ අනිල්ට ලැබෙන ලාභය ගණනය කරන්න. හරි පුතේ. ඔය අත් උස්සපු කාණ්ඩේ අත් පහත් කරන්න. නැත්තම් මට දරුවෝ පේන්නේ නැහැ. හරි. හොඳට අහගෙන ඉන්න. පෑන පැත්තකින් තියන්න. උදයංග සර් සුපිරියටම කියලා දෙනවා. ගාන ලියා ගන්න බැරි වුණ දරුවෝ ඔන්න ආයිමත් කියනවා අහගෙන ඉන්න. සඳුන් රුපියල් 50000ක්ද අනිල් රුපියල් 80000ක්ද යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. වසරකට පසු රුපියල් 26000ක ලාභයක් ලැබේ. එසේනම් සඳුන්ට ලැබෙන ලාභය සහ අනිල්ට ලැබෙන ලාභය සොයන්න. රයිට්. පෑන පැත්තකින් තියන්න. කොන්ද කෙලින් තියාගන්න. එකපාරයි කියලා දෙන්නේ ගගන, එකපාරයි කියලා දෙන්නේ සුපිරියටම කියලා දෙනවා ඕනම ගානක් හදන්න පුළුවන් විදියට. අහගෙන. පුතේ මම මෙහෙම යෝජනාවක් කරනවා. අහගෙන ඉන්නකෝ. සඳුන් දාන්නේ ව්‍යාපාරයට රුපියල් 50000යිනේ. අනිල් දාන රුපියල් 80000. අනිල් දාන රුපියල් 80000. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. බින්දි. සඳුනුයි අනිලුයි ටයි මේ ලාභය සමසේ බෙදා ගත්තොත් පාඩුද ලාභද? මේ 26000 දෙකට බෙදලා 13000 බෙදා ගන්නවා. ලාභයිද අලාභයිද? ඔව් පුතේ. සඳුන්ට ලාභයි අනිල්ට අලාභයි. ඇයි පුතේ? මෙයා දාලා තියෙන්නේ 50000. මෙයා දාලා තියෙන්නේ 80000. දෙන්නම 50000 දැම්මනම් දෙකට බෙදාගත්තට කමක් නැහැ. හැබැයි පැටියෝ මෙයා වැඩිපුර මුදලක් දාලනෙව. බින්දි මෙයා වැඩිපුර මුදලක් දාලනේ පුතේ. ඒ නිසා ඒක ලොකු අසාධාරණයක්. සමසේ බෙදාගත්තොත් පට්ටවුල් දෙන්න වලි ඊළඟට. ඒ නිසා පුතේ කරන්න ඕන ඉස්සෙල්ලම මේ දෙන්නගේ අනුපාතයක් ගොඩනගලා භාගය හොයා ගන්න ඕන. ඔන්න බලන්න කරන විදිය. සොදෝ හොඳට බලා ගන්න. හොඳට බලාගෙන ඉන්න. right. ඔන්න දැන් අනුපාතයක් ගොඩනගන්න හදන්න. 50000 අනු 80000යි. 50000 අනු 80000. දැන් පුතේ දෙපැත්තම 0.44 කැපුවම 5 අනු 8යි. අන්න පුතේ සරලම ආකාරයේ අනුපාතයක් ගොඩනගා ගත්තා. පෑන තියලා බලන් ඉන්න. ඔහෙලට ලියන්න ඕන නම් මගේ පන්තියෙන් අයින් වෙන්න. ඕන තරම් පන්ති තියෙනවා. ඒ පන්ති වල කරන්නේ ලියන එක. මගේ පන්තියේ කරන්නේ අහන් ඉන්න එක. බුද්ධිමත් මිනිස්සු හැමතිස්සෙම අහුම්කන් දෙනවා. මෝඩයෝ හැමතිස්සෙම කියවනවා. සහ ලියනවා. අහගෙන. 5 අනු 8. එහෙනම් මට කට ඇරලා කියන්න මගේ රත්තරන් පුතේ සඳුන්ගේ භාගය කීයද? සඳුන්ට 5යි නේව. අනිල්ට 8යි. ඔක්කොම කොටස් කීයේ? 13යි නේව. 8යි 5යි 13යිනේ. එහෙනම් 13න් 5යි. අත උසන්නේ එක තේරුණු කාන්නේ? very good. ඊළඟට පැටියෝ මට කට ඇරලා කියන්න අනිල්ගේ භාගය කීයද? අනිල්ගේ භාගය 13න් 8යි නේව. අනිල්ගේ භාගය 13න් 8යි. 13න් 8යි. දැන් කරන්න තියෙන්නේ කෙලින්ම ලාභය බෙදන එක. අර කලින් ගාන වගේමයි. ඔන්න බලන්න. සඳුන්ගේ ලාභය ගන්න පුළුවන්. සම්පූර්ණ ලාභය 26000 වැඩි කරනවා. සඳුන්ගේ භාගය කීයද? 13න් 5යි. තේරුණාද? සම්පූර්ණ ලාභය
වැඩි කරනවා එයාගේ භාගේ. බලන්න අනුපාතවල තියෙන වැදගත්කම පුතේ. ඔන්න බලන්න කැපෙන කැපිල්ල 13 වරක් 1යි 13 වරක් 2යි 2000යි 2000 පහෙන් වැඩි කරා විලිලැජ්ජයි කී 10000 2000 පහෙන් වැඩි කරාම රුපියල් 10000යි පුතා. අන්න බලන්න. එයා දාපු 50000ට අනුව රුපියල් 10000යි ලාභය දෙන්න ඕන. කපටිය වගේ සමසේ බෙදා ගන්නකන් තමයි හිටියේ. ඊළඟට පුතේ අනිල්ගේ ලාභය. අනිල්ගේ ලාභය ගන්න පුළුවන් පුතේ 26000 වැඩි කිරීම 13න් 8. නැත්තම් 26000න් 10000 අඩු කරත් උත්තරේ නෝ. කමන්නේ. ඔන්න බලන්න. 13 වරක් 1යි 13 වරක් 2යි 2000යි. 2008න් වැඩි කරාම 16000යි. එහෙනම් පුතේ උත්තරේ 16000යි. අත උස්සන්න මගේ මැනික. සුපිරියටම මේක තේරුණා නම්. සුපිරියටම මේක තේරුණා නම් අත උස්සන්න. රයිට්. දැන් උදයංග සර් බෝඩ් එක මකන්න හදන්න. හරි. ඔන්න දැන් උදයංග සර් බෝඩ් එක මැකුවා. දැන් මගේ පුතාලා තනියෙන් හදන්න පුතේ ඉක්මන් කරන්න. හරි. බෝඩ් එක දැන් තේරුණානේ. බෝඩ් එක නොබලා හදන්න. බෝඩ් එක නොබලා හදන්න. දැන් උදයන්ක සර් බෝඩ් එක මකලා තියෙන්නේ. බින්දි බෝඩ් එක බලන්න නැතුව දැන් තනියෙන් හදන්න. හොඳටම තේරුණා නම් තනියෙන් හදන්න පුළුවන් වෙන්න ඕන. බෝඩ් එක බලන්නේ පුතේ හැමතිස්සෙම දුර්වල මිනිස්සු. බෝඩ් එක බල බල ලියන්නේ දුර්වල මිනිස්සු. මගේ ළමයි බෝඩ් එක බලන්නේ නැහැ. ගාන තේරුම් ගන්නවා බෝඩ් එක බලන්න නැතුව ලියනවා. දැන් පුතේ බලන්න අඩුපාඩුවක් තියෙනම් බලා ගන්න.
හරි. හරිනේ පුතේ. මෙන්න ඊළඟ ගාන. තනියෙන් හදලා මේ ගාන මට ඉදිරිපත් කරන්න. හරි දෙන්න. කැපිටල් A සහ මෙහෙම ලියන්න. කැපිටල් A විභාගයට එහෙමත් දෙනවා පුතේ. අර නම් දෙන්නේ නැතුව කැපිටල් A එහෙම දෙනවා. කැපිටල් A රුපියල් 80000ක්ද? කැපිටල් A කියන කෙනා රුපියල් 80000ක්ද? A රුපියල් 80000යි. කැපිටල් B රුපියල් 20000යි. කැපිටල් A රුපියල් 80000යි. කැපිටල් B රුපියල් 20000ක්ද? යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. කැපිටල් A රුපියල් 80000ක්ද? කැපිටල් B රුපියල් 20000ක්ද? ගෙවා ව්‍යාපාරයක් ආරම්භ කරයි. ව්‍යාපාරයක් ආරම්භ කරයි. වසරකට පසු රුපියල් 70000ක වසරකට පසු රුපියල් 70000ක ලාභයක් හිමි වේ නම් 70000ක ලාභයක් 70000ක ලාභයක් හිමි වේ නම් ලාභයක් හිමි වේ නම් Aට ලැබෙන ලාභය සහ Bට ලැබෙන ලාභය වෙන වෙනම සොයන්න. Aට ලැබෙන භාගය සහ Bට ලැබෙන භාගය වෙන වෙනම සොයන්න. ඉක්මන් කරන්න මයම ඉක්මන් කරන්න. ඉවර කාණ්ඩේ උත්තර දාන්න බලන්න. හැමතිස්සෙම පුරුදු වෙන්න පුතේ Tamanට එන උත්තරය උදයන්ග සර්ට පෙන්නන්න.
ඒකට chat ඔබට තියෙන අවස්ථාවක් chat එක කියලා. හරි chat box එකක් තියෙනවා. ඒකට ටග් ගාලා දාන්න පුරුදු වෙන්න. ඒක මෙහෙමයි. අත්‍යවශ්‍යම නැහැ. ඒ වුණාට පුතාලගේ හිතට හොඳයි ඒක. හරි. ඔන්න බලන්න සර් හදනවා. හරිනම් හරි දා ගන්න. ඔබ සතුටු වෙන්න. අනුපාතේ ගොඩනගනවා. 80000 අණු 20000යි. 0.4ට 0.4 කැපෙනවා. 8 අණු 2යි. පුතේ මේ දෙන්න තව බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා. 4 අණු 1යි. අත උස්සන්න මේ අනුපාතය ආවනම්. පුතාලා 8 අණු 2 ගත්තත් උත්තරේ එනවා. හැබැයි මේක තමයි සරලම භාගය. විභාගෙදි ලකුණු කපනවා. සරලම භාගය හොයලා නැත්තම් ලකුණු කපනවා. ලකුණ දෙකක් විතර කපනවා. ඒ හින්දා පුතේ අපරාධෙනේ. ඒ නිසා අනුපාතය හොයලා පුළුවන් තරම් සරල කරන්න. ඊට පස්සේ පුතේ මං ගන්නෝ ඒගේ භාගය. භාගය ගන්න පුළුවන් පුතේ. මෙතන 4යි නෙව. මෙතන 1යි නෙව. ඔක්කොම 5යිනේ. 5න් ඒට තියෙනවා කීයක්ද? 4ක්. 5න් 4යි. එහෙනම් බීට තියෙනවා 5න් 1ක්. එහෙනම් දැන් උත්තර ගන්න පුළුවන් පුතේ. කෙලිම ගන්න පුළුවන්. ඒට ලැබුණු ලාභය. ඒගේ ලාභය. ඒගේ ලාභය ගන්න පුළුවන්. 70000 වැඩි කරනවා. 70000 වැඩි කරනවා. එයාගේ භාගය 5න් 4ෙන්. 5න් 4. දැන් බලන්න කැපෙන කැපිල්ල. 5 1යි. 5 14යි 70. 14යි 0.3 14000. 14000 වැඩි කරා නම් උත්තරේ එනවා. බිඳුවයි 16 එකක් විතරේ. උත්තරේ රුපියල් 56000. අත උස්සන්න මගේ පැටියෝ. රුපියල් 56000 ආවනා. ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ. ඔබට ගණන් පුළුවන්. කවුරු හරි කිව්වනම් ඔබට ගණන් බෑ කියලා. ඒක පට්ටපල් බොරුවක්. ඔබට ගණන් පුළුවන්. හරි. ඊළඟට B ගේ ලාභය. B ගේ ලාභය ගන්න පුළුවන්. 70000න් 56000ක් අඩු කරත් හරි. මම හරම හොයනවා. මං ආසයිනේ. 70000 වැඩි කරනවා. 5න් 1කින්. එතකොට 5 1යි 5 14යි 14000 එකෙන් වැඩි කරාම 14000යි. රුපියල් 14000යි. අත උස්සන්නේ ඒක ආපු දරුවෝ. B ගේ ලාභය රුපියල් 14000යි. right. දැන් අත උස්සන්න සර් සුපිරියටම තේරුණා කියන කට්ටිය. දැන් පුතාලට ලාභ බෙදන්න පුළුවන් කියලා දැන් කට්ටිය අත උස්සන්න. right. තව ගාණක් ඕනද ඉස්සරහට යන්නද? අද පාඩම ඉවර කරන්න තමයි උදයන්ග සර්ගේ අරමුණ. තව ගාණක් ඕන කියන කාණ්ඩය අත උස්සන්න. එකක් එකයි ලියන්න. 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 පසින්දු රුපියල් ලක්ෂයක්ද? ලක්ෂයක් කියන්නේ පුතේ 1.5යි. පසින්දු රුපියල් ලක්ෂයක්ද? පසින්දු රුපියල් ලක්ෂයක්ද? සුමුදු රුපියල් 60000ක්ද? පසින්දු ලක්ෂයයි. සුමුදු 60000යි. සුමුදු රුපියල් 60000ක්ද? යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. ඔබ කොහේ හරි දවසක ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන වුණොත් යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා මේ ගණන් මතක් වේවි. මේක පුතේ විභාගෙ හින්දා නෙවෙයි අපි ගණිත ඉගෙන ගන්න. හොඳට මතක තියාගන්න නිහාරා විභාග පාස් වෙන්න නෙවෙයි අපි ගණිත ඉගෙන ගන්න. අපි ඉගෙන ගන්න පුතේ එදිනෙදා ජීවිතේ ලැජ්ජ නැතුව ජීවත් වෙන්න. එදිනෙදා ජීවිතේ ලැජ්ජ නැතුව ජීවත් වෙන්න.
හරි පුතේ. පසින්දු රුපියල් ලක්ෂයක්ද සුමුදු රුපියල් 60000ක් දෙවදා ව්‍යාපාරයක් ආරම්භ කරයි. වසරකට පසු මෙම ව්‍යාපාරයෙන් රුපියල් 80000ක් ලාභය ලෙස ලැබුණි. රුපියල් 80000ක් ලාභය ලෙස ලැබුණි. 80000ක් ලාභය ලෙස ලැබුණි. 80000. එසේනම් පසින්දුට සහ සුමුදුට ලැබෙන ලාභය වෙන වෙනම සොයන්න. පසින්දුට සහ සුමුදුට ලැබෙන ලාභය වෙන වෙනම සොයන්න. හරි ඉක්මන් කරන්න පුතේ. හදපු කාණ්ඩේ chat එකට දාන්න පුතේ. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. පසින්දු පුතේ රුපියල් ලක්ෂයක් දාලා. එතකොට ඔබට තේරෙන්න ඕන පසින්දුට වැඩි ලාභයක් යන්න ඕන. සුමුදුට වඩා. සුමුදු රුපියල් 60000යිනේ දාලා තියෙන්නේ. කපටියා. සුමුදු කපටියා. එතකොට ලැබිච්ච ලාභය සමසේ බෙදාගත්තොත් පාඩුයි පසින්දුට. එහෙනම් පුතේ අනුපාතය ගොඩනගනු. බලාගෙන ඉන්න. ලක්ෂය 60000 0.4ට 0.4ක් කැපෙනවා. 10 96 5 93 දෙන්නම දෙකෙන් බෙදෙනවා නේද? අන්න පුතේ පුළුවන් තරම් සරල කරන්න මැනික. අවංකෙන් මත උස්සන්න මෙන්න මේ අනුපාතය ආවන ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ. දැන් අනුපාතවල සුපිරිම දක්ෂයෙක්. රයිට්. ඊළඟට පසින්දුගේ භාගය ගන්න පුළුවන්. පසින්දුට 5ක් දුන්නොත් සුමුදුට 3ක් දෙන්න ඕන. එහෙනම් ඔක්කොම 8යි නේද? 8න් 5යි. සුමුදුට 8න් 3යි. එහෙනම් පුතේ කෙලිම ලාභය බෙදන්න පුළුවන්. පසින්දුගේ ලාභය ගන්න පුළුවන්. 80000 වැඩි කිරීම 8න් 5 පුතා. 80000 වැඩි කිරීම 8න් 5. දැන් කැපෙනවා මැනික. 8 වරක් 1 8 වරක් 10 10 5ක්
50,000යි. රුපියල් 50,000යි. රුපියල් 50,000. ඊළඟට පුතේ කෙලිම සුමුදුගේ මුදල ගන්න පුළුවන් 80,000න් 50,000ක් අඩු කරත් හරි කමන්නේ ඒ උනාට හොයමු. සුමුදුගේ ලාභය 80,000 වැඩි කිරීම පුතේ සුමුදුගේ භාගය කීයද? 8න් 3යි. 8 වරක් 1යි 8 වරක් 1යි උත්තරේ 10,000 ඉව 3ක් රුපියල් 30,000යි. රුපියල් දාන්න පුතේ. එතකොට වැඩි ලස්සනයිනේ ක්ලියර්. සමහර ගුරුවරුන්ට ලකුණු කපන්න පුළුවන්. රුපියල් 30,000යි. අවංකෙන්ම අත උස්සන්න පුතේ. අවංකෙන්ම අත උස්සන්න. මේ උත්තර ටික හරිනම් ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ. ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ කවුරු කිව්වත් ඔබ විශ්වාස කරන්න. ඔබට ගණන් පුළුවන්. මතක තියාගන්න. විශ්වාස කරන්න. මම අනිවාර්යයෙන්ම උසස් පෙළ කරන්නේ මැක්ස්. උසස් පෙළ ගණිතයෙන් තමයි මං හදන්නේ. මං උසස් පෙළ ගණිතය තමයි හදාරන්නේ. ඒක ඔළුවේ තියාගන්න. හරි. දරුවෙක් අහනවා සර් අනිවාර්යයෙන්ම සරල කරන්න ඕනද අනුපාතය? නෑ නෑ අනිවාර්යයෙන්ම සරල කරන්න ඕනේ නැහැ පුතේ. නමුත් පැටියෝ උත්තර එනවා ලකුණු දෙකක් අඩු කරනවා. පුතේ මේ විදුලිය යන හිටීමක් සිද්ධ වුණා. ඒ නිසා తాවකාලිකව පොඩ්ඩක් රැඳී සිටින්න. විදුලිය ආවා. විදුලිය සම්බන්ධ වෙන විනාඩියක් ඉන්න පන්තියට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි පුතේ. විදුලිය විසන්ධි වීමක් සිද්ධ වුණා. අද මේ ප්‍රදේශයට විදුලිය ඇනි හිටීමක් ගැන වාර්තා වෙනවා බෙලියත්ත ප්‍රදේශයට. ඉතින් පුතේ බය වෙන්න එපා. ඔයාලට මම අදාළ ඇක්ෂන් එක අරගෙන තියෙන රෙකෝඩින් එක මම දාන්නම්. ඒ ගැන බය වෙන්න එපා. හරිනේ? අපිටත් විදුලිය ඇනි හිටියොත් පන්ති කරන්න වෙන්නේ නැහැ. හරිනේ? මොකද පුතේ මේක ෆෝන් එකකින් නෙමෙයි උදයන්ග සර් කරන්නේ. වෙනම ස්ටුඩියෝ එකක් හදලා වෙනම Wi-Fi router වෙනම හදලා ඇඩැප්ටර් දාලා
ඇන්ටනා ගහලා ලොකු කෙරුවාවක් කරනවා. ඒ හින්දා තමයි අර උදයන්ගසගේ පන්තිය සාමාන්‍යයෙන් කට් වෙන්නේ නැහැ. බෝඩ් එක ටිකක් බොඳ වෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේ දේවල් තියෙනවා. හැම ගුරුවරයෙක්ටම ඉතින් මේ තාක්ෂණය නැති නිසා සමහරු ෆෝන් වලින් කරනවා. අපි මේක ඉතින් අර අවශ්‍යම නිසා හදාගෙන තියෙනවා. හරි පුතේ. ඒ නිසා අර විදුලිය නොමැති වුණොත් පන්ති කිරීමේ නොහැකියාවක් තියෙනවා. හරි පුතේ. හරි. ලියන්න මාතෘකාව ලස්සන මාතෘකාවක් මත් පැටියෝ. පාඩමේ අවසාන මාතෘකා දෙක. තා දෙකයි තියෙන්නේ. අද කොහොම හරි මම පාඩම ඉවර කරලා දෙනවා. ලියන්න. වෙනස් කාල ප්‍රමාණ සඳහා වෙනස් කාල ප්‍රමාණ සඳහා මුදල් ප්‍රමාණ යෙදවූ විට වෙනස් කාල ප්‍රමාණ සඳහා මුදල් ප්‍රමාණ යෙදවූ විට වෙනස් කාල ප්‍රමාණ සඳහා මුදල් ප්‍රමාණ යෙදවූ විට ලාභ බෙදීම මේක තමයි චුට්ටක් පුතේ තේරුම් ගන්න අමාරු තැන. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක භාවනාවක් වගේ අහන් ඉන්න ඕන. නැවත කියනවා මාතෘකාව අහන් ඉන්න. වෙනස් කාලයන් සඳහා වෙනස් කාල සඳහා මුදල් ප්‍රමාණ යෙදවූ විට ලාභ බෙදීම. හරි. පෑන පැත්තකින් තියන්න. රයිට්. පුතේ මම ඔබගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔබ මට ඍජු උත්තරයක් දෙන්න. ඔය අත්උස්සප කාණ්ඩයත් පහතට දාන්න. මම දැන් ප්‍රශ්නයක් අහනවා. මට ඍජු උත්තර දෙන්න. පොඩි ප්‍රශ්නයක්. මට කියන්න පුතේ මම මේ අහන ප්‍රශ්නේ ඔබට තේරෙනවද බලන්න. හොඳට අහගෙන ඉන්න. මම පුතේ මම උදයන්ගස රුපියල් ලක්ෂයක් දාලා ජනවාරි මාසේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. රුපියල් ලක්ෂයක් යොදවලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඊට පස්සේ පුතේ මේ කම්පැනි ව්‍යාපාරය හොඳට කරගෙන යනෝ දැකලා තවත් යාළුවෙක් රුපියල් ලක්ෂයක් දීලා මාස 3කට පස්සේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. උදයන්ග සර් ජනවාරි 1 වෙනිදා තමයි ව්‍යාපාරය ආරම්භ කරේ. මාස 3කට පස්සේ තවත් යාළුවෙක් ලක්ෂයක් දීලා ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. මං අහන ප්‍රශ්නේ අවුරුද්ද අවසානයේ ලාභ බෙදනකොට සමසේ බෙදාගත්තොත් සාධාරණද අසාධාරණද? උදයන්ග සර් සල්ලි දාන්නේ 1 වෙනි මාසේ. හැබැයි යාළුවා සල්ලි දාන්නේ 3 වෙනි මාසේ. ලාභ බෙදනකොට කාලය බලපානවද නැද්ද? සාධාරණයි කියන කට්ටිය අත උස්සන්න. සමසේ බෙදුවොත් සාධාරණයි කියන කාණ්ඩේ එකෙක්වත් නැහැ. අසාධාරණයි කියන කාණ්ඩේ ඔව් පුතේ පට්ට අසාධාරණයි. මට මාරු විදියට අසාධාරණයි. ඇයි පුතේ? මම රුපියල් ලක්ෂයක් දැම්මේ 1 වෙනි මාසේ. අර කොහෙදෝ ඉන්න එකෙක් මාස 3කට පස්සේ ලක්ෂයක් දැම්ම කියලා. ලාභය සමසේ බෙදීම අති අසාර්ථකයි. එහෙනම් එතනින් තේරුම් ගන්න ඕන පුතේ. ලාභය බෙදනකොට සල්ලි දාපු කාලයත් වැදගත්. ලාභය බෙදනකොට සල්ලි දාපු කාලයත් වැදගත්. අඩු කරගන්න. සල්ලි දාපු කාලයත් වැදගත්. දැන් මේ ගාන උදයන්ග සර් හදනෝ සුපිරියටම හදනෝ. පුතාලට තියෙන්නේ ගාන ලියලා පෑන පැත්තකින් තියලා අහන් ඉන්න විතරයි. පන්තියේ ඉන්න සියලු දෙනාටම පුළුවන් කරනවා. හරි මෙන්න ගාන ලියන්න පුතේ. ලියන්න. සුනිල් රුපියල් ලක්ෂයක මුදලක්. සුනිල් රුපියල් ලක්ෂයක මුදලක් යොදවා ජනවාරි 1 වෙනි දින ව්‍යාපාරයක් ආරම්භ කරයි. සුනිල් රුපියල් ලක්ෂයක මුදලක් යොදවා
ජනවාරි පළවෙනි දින. ජනවාරි පළවෙනි දින. නැත්නම් ජනවාරි මාසේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. ව්‍යාපාරයක් ආරම්භ කරයි. ඉන් මාස 3කට පසු ඉන් මාස දිව්‍යා ලියා ගන්න පුතේ. ඉන් මාස 3කට පසු ඉන් මාස 3කට පසු රනිල් කපටියනේ පුතේ. රනිල් මාස 3කට පසු රනිල් රුපියල් ලක්ෂයක් යොදවා ව්‍යාපාරයට සම්බන්ධ විය. රුපියල් ලක්ෂයක් යොදවා ව්‍යාපාරයට සම්බන්ධ විය. ව්‍යාපාරයට සම්බන්ධ විය. ව්‍යාපාරයට සම්බන්ධ විය. සම්බන්ධ විය. හරි. වසර අවසානයේදී වසර අවසානයේදී වසර අවසානයේ වසර අවසානයේදී රුපියල් 70,000ක ලාභයක් ලැබුවේ නම් වසර අවසානයේ රුපියල් 70,000ක ලාභයක් ලැබුවේ නම් 70,000ක ලාභයක් ලැබුවේ නම් සුනිල්ට හා රනිල්ට ලැබෙන ලාභ ප්‍රමාණ වෙන වෙනම සොයන්න. ලැබෙන ලාභ ප්‍රමාණ වෙන වෙනම සොයන්න. හරි. හොඳට බලා ගන්න. ලාභ ප්‍රමාණ වෙන වෙනම සොයන්න. හරි පුතේ. ඔය අත් උස්සපු කාණ්ඩයත් පහතට දාන්නකො පුතේ. හැමතිස්සෙම කියන්න තියන්න එපා. ඒක හරි කැතයි පුතේ. අත ඉස්සුව අත් පහතට දැම්මා. උස්සගෙනම ඉන්න එපා. හරි ආගෙන ඉන්න. දැන් උදයන්ග සර් ලස්සන කතාවක් කියනවා. ඉමාෂ කවදාවත් හැදෙන්නේ නැහැ. ඉන්න විදිය හරි කැතයි පුතේ. ඔය ජැක් එක අයින් කරගන්න. ඔයාට කියන්නේ ඉමාෂා ප්‍රබුද්ධි. කොන්ද කෙලින් තියන් ඉන්න පුතේ. නැත්තම් දවසක ලෙඩෙක් වෙනවා. හරි ආගෙන ඉන්න. සුදු පෑන පැත්තකින් තියන්න. පන්ති ඉන්න සියලු දෙනාටම තේරෙන විදියට නියමට කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. රයිට්. ඔන්න බලන්න. පුතේ සුනිල් හොඳ මිනිස්සයා. ඊළඟට ඉන්නේ රනිල් කපටියා. බලාගෙන ඉන්න. සුනිල් රුපියල් ලක්ෂයක් දානවා. රනිලුත් රුපියල් ලක්ෂයක් දානවා. සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. මෙයාතුත් ලක්ෂයයි මෙයාතුත් ලක්ෂයයිනේ සර්. එතකොට සර් කෙලින්ම ලාභය දෙකට බෙදලා දුන්නා නම් හරිනේ. සාධාරණද? නෑ පුතේ අසාධාරණයි. ඇයි පුතේ? හේතුව තමයි මෙයා දාන්නේ ජනවාරි මාසේ. මෙයා දාන්නේ මාස 3කට පසුව. එතකොට කාලය බලපානවා. කරන්නේ මෙහෙමයි. වැඩි කරන්න ඕන පුතේ යොදවා තිබූ මුදලින්. ඔව්. සුනිල් මේ රුපියල් ලක්ෂය මාස 12ෙම යොදෙව්වා. මේකට කියන්නේ පුතේ මේකට කියන්නේ යොදවා තිබූ කාලය. සල්ලි යොදවා තිබූ කාලය. යොදවා තිබූ කාලය. රනිල් යෙදෙව්වේ මාස 9යි නෙව. සමහර ළමයි ගොංකමට මාස 3කට පසු නිසා 3 දානවා. නෑ පුතේ අවුරුද්දට මාස 12යි නෙව. 12න් 3ක් අඩු කරාම 9යි නෙව. අන්න පුතේ
මතක තියාගන්න චූටි පුතේ සුනිල් මාස 12ක් සල්ලි දාලා තිබුණා. රනිල් මාස 9යි සල්ලි දාලා තිබුණේ. අන්න එකෙන් ಗುಣ කරන්න ඕන. යොදවා තිබූ කාලයෙන් ಗುಣ කරන්න ඕන. දැන් පුතේ දැන් පුළුවන් අනුපාතයක් ගොඩනගන්න. ඔන්න බලන්න ගොඩනගන හැටි. 12 ලක්ෂයෙන් වැඩි කරාම ලක්ෂ 12යි. ලක්ෂය 9න් වැඩි කරාම ලක්ෂ 9යි. බිංදු 5කට බිංදු 5ක් කැපෙනවා. 12 අණු 9යි. එතකොට පුතේ 3ෙන් බෙදෙනවා 4 අණු 3යි. අන්න පුතේ සරලම අනුපාතය. අත උස්සන්න මේක තේරුණු කට්ටිය. පුතේ කරන්න තියෙන්නේ දීපු සල්ලි තියෙන්නේ. සල්ලි යොදවා තිබූ කාලයෙන් ගුණ කරන්න ඕන. මං ඕක වෙනම නෝට් එකක් දෙනවා. වෙනම යටින් නෝට් එකක් දෙනවා. මේක තේරුණු කට්ටිය අත උස්සන්න. ඔව්. මේ 12 කියන්නේ මොකද්ද පුතේ? මාස 12. මාස 12. ඒ කියන්නේ යොදවා තිබූ කාලේ. මෙතන මාස 9යි. මෙතන මාස 9යි. එතකොට පුතේ ලක්ෂ 12යි 9යි බිංදු 5 5 කැපුනම 12 අණු 9 3ෙන් බෙදුවම 4 අණු 3. පැහැදිලිද? දැන් අර සාමාන්‍ය විදියට ගාන හදන්න තියෙන. හා. මට කියන්න සුනිල්ගේ භාගය කීයද? භාගය කීයද? ඔව් පුතේ. මෙතන කොටස් 4යි නේව. මෙතන කොටස් 3යි නේව. ඔක්කොම එකතු කරාම 7න් 4යි නේව. මෙතන රනිල්ගේ භාගය 7න් 3යි. දැන් පුතේ කෙලින්ම ගන්න පුළුවන් සුනිල්ගේ ලාභය අර කලින් හදපු විදියටමයි. මුළු ලාභය 70000යිනේ. 70000 වැඩි කරනවා 7න් 4ෙන්. 7ක් 1යි 4ක් 1යි 10000 ඒවා. 4ක් 40000යි. අත උසන්න මේක තේරුණු කට්ටිය. ඒ විදියට හොයන්න පුළුවන් රනිල්ගේ ලාභය හොයන්න පුළුවන් 30000යි කියලා. හරි. අවංකෙන්ම තේරුණා නම් ලස්සනට ලියා ගන්න පුතේ බෝඩ් එක නොබලා. උදයංග සර්ගේ දරුවන්ගේ විශේෂත්වය තමයි දෙයක් තේරුම් අරගෙන බෝඩ් එක නොබලා ලියන්න පුළුවන්. උදයංග සර්ගේ දරුවන්ගේ විශේෂත්වය එක දෙයක් හිතට අරගෙන තනියෙන් ලියා ගන්න පුළුවන්. වැරදුනොත් අපිට හදාගන්න බෝඩ් එක තියෙනව නේද? ඉක්මන් කරන්න.
හරි. හරිද පුතේ? මගේ පැටියව උදයංග සර්ට ගරු කරනවා නම් උදයංග සර්ට ආදරය කරනවා නම් කිසිම වෙලාවක පුතේ කිසිම වෙලාවක බෝඩ් එක බලන් ලියන්න එපා. ඒක ලොකු පාඩුවක්. හරි. යටින් ලියන්න පුතේ මෙහෙම. මේක ලියලා ඉවර නම් තා වෙලාව ඕනද පුතේ? ඉක්මන් කරන්න. තා විනාඩියක් දෙන්න. ලියලා ඉවර කරන්න. සංසුක ඉවරද පුතේ? right. මුදීෂා ගොඩ දවසකින් දැක්කේ. මොනීෂාල එහෙම දැන් අපිත් එක්ක කතා කරන්නේ. යස්මිල එහෙම. හරි. පුතේ. හරි. යටින් ලියන්න රතු පෑනේ ඉතා ලස්සන කාරණයක්. අනිල්ගේ ලාභය ඔයාලා හොයන්න. රනිල්ගේ ලාභය කීයද? 30000යි නේ. මං හෙව්වේ නෑ ඉතින් ඔයාලට පුළුවන් නේ. රනිල්ගේ ලාභය 30000යි. කීය ලැජ්ජා ඒක හොයුවොත්. ඒක හෙව්වොත් ඔයාලට ලැජ්ජයිනේ. ඒකයි මං හෙව්වේ නැත්තේ. හරි. යටින් ලියන්න පුතේ රතු පෑනෙන් මෙහෙම ලියන්න. වෙනස් කාල සඳහා මුදල් යෙදවූ විට වෙනස් කාල සඳහා මුදල් යෙදවූ විට වෙනස් කාල සඳහා මුදල් යෙදවූ විට ලාභ බෙදීමේදී ලාභ බෙදීමේදී මුදල් යොදවා තිබූ කාලය මුදල් යොදවා තිබූ කාලයෙන් ගුණ කිරීමට මතක තබා ගන්න මුදල් යොදවා තිබූ කාලයෙන් ගුණ කිරීමට මතක තබා ගන්න මුදල් යොදවා තිබූ කාලයෙන් ගුණ කිරීමට මතක තබා ගන්න ඉන්පසු අනුපාතය ගොඩනැගීමෙන් සාමාන්‍ය ආකාරයට ගැටලුව විසඳිය හැක. සාමාන්‍ය ආකාරයට ගැටලුව විසඳිය හැක. සාමාන්‍ය ආකාරයට ගැටලුව විසඳිය හැක. ගැටලුව විසඳිය හැක. හරි පුතේ. පුතාලගේ මේ හෙට ඉඳලා පුතාලට පුළුවන් සියලුම ආයතන වලින් පුතාලගේ මේ මාසේ නිබන්ධනය ලබා ගැනීමට අවස්ථාව සලසා දීලා තියෙනවා. නිබන්ධන සියල්ල ආයතන වලට ලබා දීලා හමාරයි. දෙමාපියෝ දැනුවත් කරන්න. හරි? හරි. දැන් මං ගානක් දෙනවා පුතේ. වැරදුනාට කමක් නැහැ. තනියෙන් සුපිරියට මේ ගාන හදන්න. වැරදුනාට කමක් නැහැ. හරිනේ? මගේ පුතාලා තනියෙන් මේ ගාන හදන්න. හරි. ලියන්න පුතේ. අමල් රුපියල් 80000ක මුදලක්. අමල් රුපියල් 80000ක මුදලක්
යොදවා ජනවාරි මාසයේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. ජනවාරි මාසයේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. සුනිල් රුපියල් ලක්ෂයක මුදලක් දී. රුපියල් ලක්ෂයක මුදලක් දී. මාස 4කට පසු 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 ව්‍යාපාරයට සම්බන්ධ විය. මාස 4කට පසු ව්‍යාපාරයට සම්බන්ධ විය. වසරක් අවසානයේ ලැබුණු ලාභය 1,10,000කි. වසරක් අවසානයේ ලැබුණු ලාභය රුපියල් 1,10,000කි. වසරක් අවසානයේ ලැබුණු ලාභය 1,10,000කි. එසේනම් අමල්ට ලැබුණු ලාභයත් සුනිල්ට ලැබුණු ලාභයත් වෙන වෙනම සොයන්න. අමල්ට ලැබුණු ලාභයත් සුනිල්ට ලැබුණු ලාභයත් වෙන වෙනම සොයන්න. හරි ඉක්මන් කරා. අමල්ට ලැබුණු මුදලත් ලාභයත් සුනිල්ට ලැබුණු ලාභයත් වෙන වෙනම සොයන්න.
ඉවර කාණ්ඩේ සංඥාවක් දෙන්න පුතේ. සුපිරි නියමයි. වැඩ කරන සෙට් එකක් ඉන්නවා. නියමෙටම වැඩ කරනවා. කලබලයක් නෑ පුතේ. එක ගානක් හරියට හදහම් පුතේ. හිමින්. ගණන් 1000ක් වුණත් ඊට පස්සේ හදන්න පුළුවන්. දරුවෝ දාන උත්තර. නියමයි පුතේ දාන්න උත්තර. හරි. මුළු පන්තියම උත්තර වර්ග 5ක් විතර තියෙනවා. ඒ කියන්නේ තාම ටච් වෙලා නැහැ සමහරුන්. ඔන්න බලන්න. සර් හදන හොඳට බලාගෙන ඉන්න. සුදු මැණික. පෑන පැත්තකින් තියන්න. ගණන් කටපාඩම් කරොත් කවදාවත් හදන්න බෑ. ගාන ඇතුලේ තියෙන රටාව අල්ල ගන්න පුතේ. ආගෙන ඉන්න. අමල් රුපියල් 80000ක් යොදලා ජනවාරි මාසෙන්නේ ආරම්භ කරේ. සුනිල් මාස 4කට පසු. එහෙනම් පුතේ අමල් කොච්චර කාලයක් මුදල් යොදවල තිබුණද? අවුරුද්දමනේ. අවුරුද්ද කියන්නේ මාස 12යි නේද? අන්න පුතේ අත උස්සන්න 12න් වැඩි කර කාණ්ඩේ. ඔබ සැබෑ දක්ෂයෙක්. මාස 4කට පසු එකතු වුණා කියන්නේ 12න් 4ක් අඩු කරාම 8යි නේද? ආන්න බලන්න. සුනිල් මුදල් යොදවල තියෙන්නේ මාස 8යි පුතේ. අමලයා රුපියල් 80000කින් මාස 12ක් ආයෝජනය කරලා තියෙනවා. සුනිල් රුපියල් ලක්ෂය බැගින් මාස 8ක් ආයෝජනය කරලා තියෙනවා. එහෙනම් පුතේ දැන් කෙලින්ම ගන්න පුළුවන් උත්තරේ. මෙහෙමත් පුළුවන් ඕන බලන්න. 0.4ට 0.4ක් කපන්න පුළුවන්. කෙලින්ම අනුපාතය දාලා. ඊට පස්සේ එනවා 8 වැඩි කිරීම 12. 10 වැඩි කිරීම 8. 8ට 8 අයින් වෙනවා. දෙපැත්ත පුතාල් දන්නෝ දෙපැත්තම 8ෙන් බෙදනවා. එතකොට 12 අනු 10යි. දෙපැත්තම 2ෙන් බෙදුවොත් 6 අනු 5යි නේද? අත උස්සන් අවංකෙන්ම මෙන්න මේ අනුපාතය ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ. ඔබ සැබෑම දක්ෂයෙක්. හරි. මෙන්න මේ අනුපාතය ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. මේකට සරලම අනුපාතය කියලා කියනවා. හරි. සරලම අනුපාතය 6/5යි. දැන් පුතේ අමල්ගේ භාගය කීයේ? ඔව් පුතේ. අමල්ට කෑලි 6යි. සුනිල්ට කොටස් 5යි. ඔක්කොම කොටස් 11යි නේව. 11න් 6යි. ඊළඟට සුනිල්ගේ භාගය 11න් 5යි. 5යි. දැන් පුතේ ගන්න පුළුවන්
අමල්ට ලැබෙන ලාභය. අමල්ගේ ලාභය ගන්න පුළුවන්. 1,10,000 1,10,000 වැඩි කරන්න ඕන. 11න් 6. 1,10,000 වැඩි කරන්න ඕන 11න් 6. බලන්න පුතේ. 11 සරක් 1යි. 11 සරක් 1 10,000යි. 10,000 6ක්. 60,000යි පුතා. රුපියල් 60,000යි. 60,000යි. ඊළඟට සුනිල්. සුනිල්ගේ ලාභය 1,10,000 වැඩි 11න් 5යි. වැඩි කරනවා. දැන් 11 සරක් 1යි 11 සරක් 1යි 10,000 50,000යි. රුපියල් 50,000. අවංකෙන් මත උසන්න පුතේ. මේ උත්තරය ආවනම්. උත්තර දෙක ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. සැබෑ දක්ෂයෙක්. හරි. බෑ පුතේ. දරුවෙක් අහනවා 80,000 වැඩි කිරීමට එහෙම ගන්න බෑ පුතේ. 80,000 වැඩි කිරීම 12ම වෙන්න ඕන. ඇයි පුතේ මෙතන යොදවා තිබූ කාලයනේ. ඒ කියන්නේ මාස 12ක් මෙයා සල්ලි යෙදෙව්වා. සවින්දි තේරුණාද පුතේ? ඔව්. මෙතන පුතේ එයා මාස 4කට පස්සේනේ. ඒ කියන්නේ 12න් 4ක් අඩු වුණාම 8යි නෙව. මේක තවදුරටත් සරල කරන්න බෑ පුතේ. දෙන්නම බෙදෙන්නේ නැහැ නෙව. එහෙනම් 6/5 තමයි හොඳම. හරි කමන්නේ. දරුවෙක් අහනවා මේක 80,000 වැඩි කිරීම 12 එහෙම කමන්නේ. ඒව සුළු කරලා ගත්තට කමන්නේ. හරි. අත උසන්න අවංකයම මේක ආවනම් ඔබට කවුරු කිව්වත් ඔබට ගණන් පුළුවන් පුතා. ගණන් පුළුවන්. ප්‍රනීෂා ඔබට ගණන් පුළුවන්. හරි. මෙන්න තා ගානක් දෙන්න. තව අවසාන ගාන හොඳේ. මේකෙන් පස්සේ පාඩමේ අවසාන මාතෘකාව සංයුක්ත අනුපාත. ලියන්න. ටක් ගාලා. සුපුන් රුපියල් 50,000ක මුදලක් ආයෝජනය කොට ජනවාරි මාසයේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. සුපුන් රුපියල් 50,000ක් ආයෝජනය කොට රුපියල් 50,000ක් ආයෝජනය කොට ව්‍යාපාරයක් ආරම්භ කරයි. ජනවාරි මාසයේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. අනිල් රුපියල් 50,000ක් මාස 4කට පසු යොදා. මාස 4කට පසු යොදා. මාස 4කට පසු යොදා. ව්‍යාපාරයට සම්බන්ධ විය. මාස 4කට පසු. මාස 4කට පසු ව්‍යාපාරයට සම්බන්ධ විය. ව්‍යාපාරයට සම්බන්ධ විය. එසේනම් වසරක් අවසානයේ රුපියල් 50,000ක ලාභයක් හිමි වේ නම් 50,000ක ලාභයක් හිමි වේ නම් 50,000ක ලාභයක් හිමි වේ නම්
සුම්පුන්ට ලැබුණු ලාභයත් අනිල්ට ලැබෙන ලාභයත් වෙන වෙනම සොයන්න. සුපුන්ට ලැබුණු ලාභයත් අනිල්ට ලැබුණු ලාභයත් වෙන වෙනම සොයන්න. අද liver කාණ්ඩේ හදන්න පුතේ ඉක්මන් කර. සුපිරි සුපිරි. ගොඩක් ළමයි උත්තර දාලා තියෙන නියමෙටම. ඉක්මන් කරන්න පුතේ. ඉක්මන් කරන්න. හරි. ලේසිනේ පුතේ. ඇඟට ගැම්මක් ආවනේ. ඕක තමයි ඔය පාඩමේ තියෙන අමාරුම ප්‍රශ්නේ. ඊයා. විලි ලැජ්ජයි සන්තෝෂයි. ඕක තමයි පාඩමේ තියෙන අමාරුම ප්‍රශ්නේ. ඔන්න. හරිනේ.
right. ඔය පස්සේ තමයි කිව්වේ. එහෙනම් පුතේ සුපුන් ජනවාරි මාසේ ඒ කියන්නේ මේක යොදවල තිබුණා මාස 12ක්. අනිල් මාස 4කට පසු. එහෙනම් 8යි. එහෙනම් පුතේ අනුපාතේ 50000ට 50000 කැපෙනවා. 12 8 4 වරක් 3යි 4 වරක් 2යි ආන්න බලන්න 4 වරක් 3යි 2යි දැන් පුතේ කෙලින්ම ගන්න පුළුවන් සුපුන්ගේ භාගය 5න් 3යි ඇයි පුතේ 3යි 2යි 5යි නේද විලිලැජ්ජය පණ යනවා 5න් 2යි ඔව් සුපුන්ගේ භාගය සුපුන්ට ලාභය මුළු ලාභය පුතේ අවසානයේ අවුරුද්ද අවසානයේ 50000යි නේද 50000 වැඩි කරනවා 5න් 3න් පස්සරක් එකයි පස්සරක් එකයි 10000 3න් වැඩි කරාම රුපියල් 30000යි රුපියල් 30000 නම් ඔබ සැබෑ දක්ෂයෙක් ඊළඟට කෙලින්ම ගන්න පුළුවන් ඉතුරු 20000 කවුද අනිල් අත උසන් අවංකෙම මේ උත්තර දෙක ආවන 30000යි 20000යි ආවන ඕක තමයි අමාරුම ගැටලුව බොරු කියන්න ඕනේ නැහැ හැබැයි මම මුලින් කිව්වේ නැහැ හැදුවට පස්සේ කිව්වේ හරි හරි ලියන්න පාඩමේ අවසාන මාතෘකාව පාඩම ඉවරයි සංයුක්ත අනුපාත පාඩමේ අවසාන මාතෘකාව විනාඩි 15ක් තියෙනවා අපිට කරගන්න පුළුවන් සංයුක්ත අනුපාත මාතෘකාව සංයුක්ත අනුපාත සංයුක්ත අනුපාත සියලු දෙනාම පෑම් පැත්තකින් තියන්න චූටි පුතේ ලස්සන කතන්දරයක් කියලා දෙන්න හදා හරි බලාගෙන ඉන්න පුතේ සංයුක්ත කියන වචනේ තේරුම මොකක්ද ඔබ දන්නවනම් කියන්න බලන්න සංයුක්ත කියන වචනේ තේරුම එකතුව කියන එක පුතා සංයුක්ත කියන වචනේ තේරුම එකතුව කියන එක එහෙනම් පුතේ මෙතෙන්දී අපි ඉගෙන ගන්නවා අනුපාත දෙකක් එකතු කරන්නේ කොහොමද කියලා අනුපාත දෙකක් එකතු කරන හැටි ලියන්න පුතේ මෙහෙම මේ සංයුක්ත යන වචනේ තේරුම සංයුක්ත යන වචනේ තේරුම එකතු වී ඇති බවයි සංයුක්ත යන වචනේ තේරුව එකතු වීමයි සංයුක්ත යන වචනේ තේරුම එකතු වීමයි සංයුක්ත යන වචනේ තේරුම එකතු වීමයි එකතු වීමයි එසේනම් මෙහිදී අප අධ්‍යයනය කරනු ලබන්නේ මෙහිදී අප අධ්‍යයනය කරනු ලබන්නේ මදිවේලු මෙහිදී අප අධ්‍යයනය කරනු ලබන්නේ අනුපාත දෙකක් එක අනුපාතයක් බවට පත් කිරීමයි අනුපාත දෙකක් එක අනුපාතයක් බවට පත් කිරීමයි අනුපාත දෙකක් එක අනුපාතයක් බවට පත් කිරීමයි
අනුපාත දෙකක් එක අනුපාතයක් බවට පත් කිරීමයි. හරි. අනුපාත දෙකක් එක අනුපාතයක් බවට පත් කිරීමයි. හරි පුතේ. මගේ පුතාලා පෑම් පැත්තකින් තියන්න. සුපිරි දේශනයක් දෙන්න හදන්නේ. මේ දේශනේ ඉවර වෙනකොට ඔබට ඕනම අනුපාත දෙකක් සංයුක්ත අනුපාත කරන්න පුළුවන්. එකට කරන්න පුළුවන්. බලාගෙන ඉන්න. සුදනවන බලාගෙන ඉන්න. එකපාරයි කියලා දෙන්නේ. රයිට්. මම මේක ක්‍රම දෙකකට කියලා දෙනවා. ඒ නිසා බෝඩ් එක දෙකට බෙදා ගන්න. බලාගෙන ඉන්න. දෙකට බෙදපු තැන හරි ගියේ නෑ. මේ හරි බෙදමු. බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. පුතේ A අණු B A අණු B පහ අණු 3යි. ටොට බලාගෙන ඉන්න. එක අනුපාතයක් තියෙනවා A සහ B අතර අනුපාතය 5 අණු 3. ඊළඟට පුතේ B සහ C අතර අනුපාතය 4 අණු 2යි. 4 අණු 7යි කියලා දාමු. පොඩක් බලාගෙන ඉන්න. ඔන්න පුතේ දැන් මගේ පුතාලට පේන්න ඕන එකින් එකට වෙනස් අනුපාත දෙකක් තමයි මේ තියෙන්නේ. A අණු B B අණු C මේ දෙන්න අතර අනුපාතය 5 අණු 3යි. මේ දෙන්න අතර අනුපාතය 4 අණු. දැන් මට ඕන මේ ඔක්කොම එකට කරන්න. එක අනුපාතයක් බවට පත් කරන්න. අන්න ඒකට තමයි කියන්නේ සංයුක්ත අනුපාත කියලා. හොඳට අහගෙන ඉන්න. කරන්නේ මෙහෙමයි. ඔන්න බලන්න. බලන්න පුතේ දෙන්නගෙම ඉන්නවනේව B. අන්න බලන්න. දෙන්නගෙම ඉන්නවනේව B. අන්න පුතේ එයා මැදට කරලා B මැදට කරලා අනිත් දෙන්න දෙපැත්තට දාන්න. ආන්න බලන්න. වැඩේ තේරුණාද? කොහොමද කරන්නේ? දෙන්නගෙම ඉන්නවනේ B. අන්න එයා මැදට දාන්න. හැමතිස්සෙම එයා මැදට දාන්න. මැදට. ඊට පස්සේ A මේ පැත්තට දානවා C මේ පැත්තට දානවා. එහෙනම් දැන් ලියනවද බලන්න. A අණු B 5 අණු 3යි. B අණු C 4 අණු 7යි. දැන් ඔය දෙක සංයුක්ත කරන්න හදා. දැන් බලන්න උද්‍යංග සර්ගේ කපටිකම හොඳේ. බලා ගන්න හොඳේ. කරන්නේ මෙහෙමයි. හොඳට බලා ගන්න. බලාගෙන. පුතේ මෙතනක් තියෙන්නේ B මෙතනක් තියෙන්නේ B නෙව. එතකොට ඔය දෙන්න සමාන වුණා නම් ටක් ගාලා අපිට එකක් බවට පත් කරන්න පුළුවන්. මේ දෙන්න වෙනස් හින්දානේ අවුල තියෙන්නේ. එහෙනම් මට මොලේ තියෙන ළමයි කියන්න 3යි 4යි කුඩා පොදු ගුණාකාරය. 3නුත් බෙදෙන 4නුත් බෙදෙන කුඩාම සංඛ්‍යාව 12 නෙව. ඔව් පුතේ මෙන්න මේ යට තියෙන 4න් උඩ තියෙන ඔක්කොම ගුණ කරනවා. උඩ තියෙන 3න් යට තියෙන ඔක්කොම ගුණ කරනවා. උඩ එකෙන් යට ඔක්කොම ගුණ කරනවා. යට එකෙන් උඩ ඔක්කොම ගුණ කරනවා. විලි ලැජ්ජාය පණ යනවා. මොකද්ද කරේ? උඩ තියෙන 3න් යට තියෙන පද දෙකම 3න් ගුණ කරා. යට තියෙන 4න් උඩ තියෙන පද දෙකම ගුණ කරා. දැන් බලන්න වෙන දේ. 4 වරක් 5 20යි. 3 වරක් 4 12යි. 4 වරක් 3 12යි. දෙන්නම එකක් නිසා එකක් දාන්න පුළුවන්. ආන්න 4ක් 3 21යි. ඔන්න ඔකට කියනවා පුතේ මෙන්න මේ අනුපාතවල සංයුක්ත අනුපාතය කියලා. සංයුක්ත කියන්නේ A B C කියන තුනම එකට තියෙනවා. අත උස්සන්න මේක තේරුණු කට්ටිය.
සුපිරියටම තේරුණාන. තමන්ගේ පොට නෙමේ පොත් සමනොදේ තමන්ගේ පොත දෙකට බෙදාගෙන එකක් මේ පැත්තේ ලියන්න. පොඩ්ඩක්කින් හෝ පොඩකින් තාම ලියන්න එපා. තව ක්‍රමයක් තියනවා. පුතාල කැමති ක්‍රමයකින් යන්න පුළුවන්. අන බලන්න ඊළඟ ක්‍රමේ. A B C කියලා ලියනවා. පළවෙනි එක 5.3යි. ඊළඟ එක 4.7යි. ඔන්න බලන්න කරන දේ. සුදු බලාගෙන ඉන්න. මේකට කියන්නේ zigzag ක්‍රමය. මොකද්ද? zigzag ක්‍රමය. අර z ඇඟුන අතිපස් මොකද අසිපත අතගත් අසරුව සෝරෝ අන්නේ වගේ z අකුර. ඔන්න බලන්න z අකුර ගහන හැටි. බලන්න අන්න දැක්කද z අකුර? කෙලෙහින වැඩි දඟලන්න එපා. එහෙනම් ඔන්න බලන්න. පස්සරක් 4 20යි නේව. හතරවරක් 3 12යි නේව. තුන්වරක් 7 21යි නේව. අන්න උත්තරේ ආවා. අන්න උත්තරේ. zigzag ක්‍රමේ. ඔන්න බලන්න. අත උසන්න මේක තේරුණු කට්ටිය. මොකක්ද ලේසි? ඇඟිලි වලින් පෙන්නන්න එකද දෙකද? ක්‍රම දෙකම ඔළුවේ තියෙන්න ඕන. චණ්ඩලතා ක්‍රම දෙකම ඔළුවේ තියෙන්න ඕන හොඳේ. ආන්න බලන්න. නවොත්ලයි මුළු පරම්පරාවම ඉන්නවා. මට පේනවා. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා කවුරුත් බලන් ඉන්නවා. ඔයම හොඳයි. එහෙම තමයි ඉන්න ඕන දෙමාපියෝ. දෙමාපියෝ ළඟ ඉන්නව නම් ළමයි හදන්න පුළුවන් නියමෙටම. අත උසන්න මේ zigzag ක්‍රමේ තේරුණු කට්ටිය. දැන් ලස්සනට ඇඳ ගන්න පුතේ ඉක්මන් කරන්න. සුපිරියටම තේරෙනවා.
ලස්සනට ලියා ගන්න. මම ලබන සතියේ තා චුට්ටක් ඕක විග්‍රහ කරනවා ගණන් දෙක තුනක් හදවනවා. දැනට මගේ පුතාලා කාට හරි යෝග කියලා දෙන්න ගෙදර ගිහිල්ලා හොඳේ. හරි. එහෙනම් පුතේ මම මේ දෙක ලියාගත්තා නම් ඇති. මම ලබන සතියේ තා චුට්ටක් විග්‍රහ කරනවා. ගෙදර වැඩ ලියා ගන්න. ගෙදර වැඩ. අනුපාත පාඩමේ සියලුම අභ්‍යාස කරන්න පුළුවන්. අනුපාත පාඩමේ සියලුම අභ්‍යාස. උදයංග සර්ගේ ටියුට් එකේ සියලුම අභ්‍යාස කරන්න. අනුපාත පාඩම ඉවරයි. හරිනේ. තා චුට්ටක් මේක මම ඕනනම් ලබන සතියේ විස්තර කරලා දෙන්න. ගණන් දෙක තුනක් හදලා. හරි. එහෙනම් පුතේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. නැවත පේපර් ක්ලාස් එකේදී සහ ලබන සතියේ තියරි ක්ලාස් එකේදී හම්බෙමු. එහෙනම් නැගිටලා ආයිබෝවන් කියන්න සියලු දෙනා. ආයිබෝවන් පුතේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ජයෙන් ජයම වේවා.